හොඳයි අපි ආරම්භ කරමු දවසේ පිළිසදර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස මැතිතුමා සමග අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් සුබ දැසනක්. මේ අද දවසෙත් ජනතා විමුක්ති පෙරමුණේ මතය ඔබේ විවිධ ක්‍රියාකාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාර්ගයෙන් අද මේ පුවත්පත්වලට ඇවිල්ලා තියෙනවා විවිධ අදහස් දැක්වෙන්න තියෙනවා. ඒ අතරට ඒ පිළිබඳවත් වැඩිදුර සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනකොට පසුගියදා නායකත්වය දැක්වූ අදහසක් මේ පුවත් වාර්තා තුළට ඇවිත් තිබුණා මාධ්‍ය හමුවට ආවා. ඒ තමයි මේ විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ මේ රටේ නායකත්වය ගන්න සුදුස්සෙක් නැහැ කියලා. ඔබේ නායකතුමා අනුරුද්ධ සානායක මහතා ප්‍රකාශ කරලා තිබුණා. මෙන්න අපිට කාරණා කීපයක් මතුවලා එනවා. තවදුරටත් පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමය නම් ඒ අනුව දැන් ආණ්ඩුව ලබා ගන්න සැරසෙන නායකත්වයේ රටේ ගන්න සැරසෙන ජවිපෙත් ඊට සුදුසු නොවෙනවාද කියන කාරණාව. ඊළඟට විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳව ජවිපේ ස්ථාවරයට මොකද වෙන්නේ කියන එක පිළිබඳව විශේෂම කාරණාව. මම කැමති ඒ වගේ එකකින් පටන් ගන්න මේ සුලභව දැන් කතා කරන ප්‍රශ්න බවට පත්වලා තියෙන කාරණාවලට ඊළඟට එමු. රයිට් ප්‍රගීතේ අපි කිව්වේ දැන් අපේ රටේ විධායක ජනාධිපති ධූරයට පත්වෙච්ච ජනාධිපතිරු ගණනාවක් හිටියන්නේ ජී.ආර්. ජයවර්ධන ඉඳලා ගෝඨාභය රාජපක්ෂ දක්වා. දැන් මේ අය විධායක බලය ගන්නකොට කිව්වේ මේක තමයි රට හදන්න පුළුවන් හොඳම ක්‍රමය. රට හදන්න බලයක් ඕන. පාර්ලිමේන්තුව නිකන් අවුරුදු 5න් පාට මාරු වෙනකොට සංවර්ධන ව්‍යාපෘති කරන්න බෑ. රට ආර්ථික වශයෙන් හදන්න බෑ. ඒ අනුවනේ ගත්තේ. එතකොට ඒ වැඩේ කරලා නෑනේ. දැන් මේ රට මෙච්චර ණය උගුලක හිර කරලා තියෙන්නේ රට මෙච්චර ආර්ථික අර්බුදයක දාන්න. ඒ විධායක ජනාධිපති ක්‍රමත් වගේ කියන්න ඕනනේ. හරි. ඒතකොට දැන් මේ ඉල්ල ණය ගන්නකො. මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් ඊළඟට මැතිවරණ වල සටන් කරන්න ඉන්න අය ගත්තට පස්සේ ඒ යටත් අපි හිතන්නේ මේ වගේ දූරයක් දරාගෙන රට මෙහෙවන්න පුළුවන් විදිහේ ධාරිතාවක් නැහැ කියලා. දැන් අපි ඉල්ලන්නේ මෙන්න මේ බලය. ඒ කියන්නේ මේ අපි තනි කෙනෙක් ජනාධිපති වෙලා මේ රටේ මහා විශ්වකර්ම වැඩ කරන්නම් අපේ තමයි අතේ මැජික් පොල්ලේ තියෙන කියන එක නෙවෙයි අපි කියන්නේ. මොකද මෙච්චර කාලයක් එහෙම තමයි කරේ. දියසෙන් කුමාරයා එනවා නේද? අරයා આવොත් සුපර්මෑන්. එයා මෙහෙම આવොත් මෙයා රට පෙරලයි අරව මේව කරයි කියන එහෙම නෙවෙයි. අපි ඉල්ලන්නේ මේ රට හදන්න පුළුවන් සාමූහික බලයක්. මොකද මේ රට මහා බරපතල අගාධයකට වටලා තියෙන දේශපාලනේ. ඒ විධායක ජනාධිපති ක්‍රමයට ඇතුළුව. එහෙමනම් අපිට මේ රට ගොඩ ගන්න දැන් අපිට මේ පවතින ව්‍යවස්ථාව යටතේ අපිට තරඟ කරන්න වෙන්නේ ජනාධිපති ධූරයට තමයි. අපි හිතමු අපේ ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරා කියලා. ඔහු දිවුරුම් දෙන්නෙත් මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරලා ඉස්සරහට යනවා කියලා තමයි. හැබැයි අපේ බලාපොරොත්තුවක් තියෙන්නේ මේ යම්කිසි කාලයක් අපි හිතමු අවුරුදු 2ක් විතර කාලයක් මේ රටේ ආර්ථිකයත් එක්ක පොර බදලා යම් ආර්ථික ස්ථාවරයක් අරගත්තට පස්සේදී අපි මේ රටේ ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කිරීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගවල අවතීර්ණ වෙනවා. ඒ මොකද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළුව පාර්ලිමේන්තුවට බලය පැවරීම කියන දේශපාලන මූලධර්ම යටතේ අපි ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැබැයි ඒක කලබලේ කරන්න බෑ. ඒක ජනතාවගේ අදහස් ගන්න ඕන. හරිද? ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ වගේම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ හැමතිස්සෙම ගත්තොත් ඒකේ තියෙනවා යම් විවිධ ඒ කියන්නේ ජනතාව සියල්ලට එකඟ වෙන්නේ නැහැ. විධායක ජනාධිපති ධූරයට රටේ කැමති ජනතාවක් වගේම අකමැති ජනතාවකුත් ඉන්නවා. පළාත් සභා ක්‍රමය වගේ ගත්තොත් එහෙම තවත් ඒක නිකන් කන්ට්‍රෝවර්ෂල්. ඒ නිසා අපි ඒක ජනතාවට කාලයක් දෙන්න ඕනේ. හැබැයි අපි හිතනවා අපේ රට වටලා තියෙන මේ ආර්ථික ප්‍රපාතය අනුව ගත්ත ගමන් ව්‍යවස්ථාව වෙනස් කරනවා වගේ එකකට ගියොත් එහෙම කිසිවක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ක්‍රමානුකූලව මේ රට ගොඩනගන්න ඕන නම් අපි ඉස්සෙල්ලා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයට ප්‍රමුඛත්වය දෙන්න ඕන. නිෂ්පාදනය වැඩි කරන්න පටන් අරගෙන ඒ නිෂ්පාදන ජනතාව සම්බන්ධ කරගෙන යම් ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කර ගනිමින් තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය අත තියන්න වෙන්නේ. හොඳයි. ඒකම දැන් අපේ රට ස්වාධීන ස්වෛරී රටක් ලෙස ඔබෝයේ කියන බලය ලැබුණයි කියමුකෝ අපිට පුළුවන් ද කටයුතු කරන්න ලෝකයේ තුල. ඒතකොට මේ පවතින ක්‍රමෙන් ඔබම කියනවානේ අලුත් ව්‍යවස්ථාවකට හිටි හැටි යන්න බෑ. එහෙම වෙනසක් සිද්ධ වුණා. දැන් වර්තමාන ආණ්ඩුවත් තාම ව්‍යවස්ථාව සකසමින් ඉන්නවා. එතකොට කොහොමද මේ රට ගෙන යාම සිද්ධ වෙන්නේ? අපිට තනි තීරණ අරගෙන යන්න බෑනේ. ලෝකයේ එක්ක සම්බන්ධතාව බොහොම වැඩි. අපිට අත්දැකීම් තියෙනවා දැන් මේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් හදනවා කියලා කියනවා. නමුත් අපිට ඒක පේන්නේ නැහැ ජනතාවගේ අදහස් සුදහස් අරගෙන යම් සාකච්ඡාවකට අවතීර්ණ වෙලා තියෙනවා. ඔහුගේ කාලේ ගත්ත නේද? නමුත් නෑ ඊට වඩා එහෙමනම් ගත්තොත් 2015-19 කාලෙදී පාර්ලිමේන්තුව තුළ කමිටු පත් කරලා අනු කමිටු පත් කරලා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් කරලා
ඒ වගේම ඒ සඳහා වෙච්ච විශේෂඥ කමිටු දාලා යම් දුරක් ගියා. නමුත් ඒ ක්‍රියාවලිය උනත් අපි දැකපු දේ තමයි ඒ ආණ්ඩුවටත් ඒකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ එකතු වෙලා උන්ට 3/2 බලයකුත් තිබුණා. ඒ ආණ්ඩුවට උනත් ඇත්තටම මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරන්න ඇත්ත උවමනාවක් තිබුණේ නැහැ. ඇත්ත උවමනාවක් තිබ්බනම් ඊට ඉස්සරට යන්න තිබ්බා. මේ ආණ්ඩුවට අපි හිතන්නේ නැහැ ඒ තරම්වත් උවමනාවක් ඇති කියලා. නිසා මේ දෙගොල්ලන්ටම මෙතනට ආවට පස්සේ විධායක ජනාධිපති ධූරයේ බලතල රස විඳ ඉන්න හදනවා මිසක් ඒ අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පවරන්න අවංක උත්සාහයක් නැති බව තමයි පේන්නේ. දැන් ඔබ අහව ප්‍රශ්නය ප්‍රගීත් ව්‍යවස්ථාවට විතරක් නෙමෙයි. ඒක ගත්තොත් ආර්ථිකයටත් අදාළ ප්‍රශ්නයක්. ඔබ අහනවා අපිට නේද මේ තනියෙන් අපිට තීන්දුව අරගෙන ඉස්සරහට යන්න පුළුවන්ද? නේද? අපේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න පුළුවන්ද? මේකෙදි අපි කල්පනා කරන්න ඕන වර්තමාන ලෝක තත්ත්වය පිළිබඳව. දැන් ඔබට මතක නැහැ 1991ට කලින් ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙකක් තිබුණා. එක පැත්තකින් ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර, සෝවියට් දේශීය ප්‍රමුඛ සමාජවාදී කඳවුර. එතකොට අපි ළඟම ඉන්න ආර්ථික බලවත් එක්කනේ ඉන්දියාව හිටියේ සෝවියට් දේශයත් එක්ක. හැබැයි 1970 77 කාලේ අපේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද? නොබැඳි ප්‍රතිපත්තිය. කවුද අනුගමනය කරේ? විධායක ජනාධිපති කෙනෙක් අපේ රටේ හිටියේ නැහැ. නාමික ජනාධිපති කෙනෙක් හිටියේ. පාර්ලිමේන්තුවේ අගමැතිවරියක් කාන්තාවක්. ඇය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් රට හඳුන්වලා දීලා යම් තාක් දුරකට මේ බල කඳවුරු දෙකෙන් එකකටවත් අපි පක්ෂග්‍රාහී නොවි හිටියා. දැන් සාපේක්ෂව බැලුවොත් ඒ කාලේදී විදේශ ප්‍රතිපත්තිය විසින් අපට වාසි වුණාද පාඩු වුණාද? අන්න ඒක අපි බලන්න ඕන කම තියෙනවා. ඒකෙන් එක්තරා අන්දමකට ලෝකයේ ඉස්සරහා අපි ඒ විදේශ ප්‍රතිපත්තිය විසින් ඇගයීමකට ලක් වුණා. මට මතකයි මම 2008 විතර චීනට ගිය වෙලාවේදී චීනේ ඈත ගම්මානවලත් ලංකාව හඳුන්වන්නේ ශ්‍රී ලංකාව කිව්වට සමහර දන්නෙත් නැහැ. හැබැයි ටිකක් කතා බහ කරනකොට ඒ විදේශ ප්‍රතිපත්තිය විසින් ලෝකයේ යම් බල තුලනයකට දායක වුණා කියන එක ගැන ජනතාවට අදහසක් තිබුණා. අපට සෝවියට් දේශයෙන් නොමිලේ යම් කර්මාන්ත ප්‍රමාණයක් ලැබුණේ කාලේ. අපට චීනයෙන් ප්‍රධාන හැටියට BMCH වගේ දේවල් ලැබුණා. අපි කච්චදිය දූපතේ ප්‍රශ්නය, වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නය සාකච්ඡා කරලා බේරගත්තා. අපි ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරලා පිටිසහන ආධාරය ගත්තා. ඒ කියන්නේ මේ කඳවුරු දෙකෙන්ම යම් වාසි දේවල් අපි අත්පත් කරගත්තා. ඒ මොකද උනේ? අපේ විදේශ ප්‍රතිපත්තිය එක කඳවුරකට නැඹුරු වෙච්ච ගමන් 1978න් ජයජාවදනගේ මේ ප්‍රතිපත්තියේ ඔහු මේක කෙලින්ම ඇමරිකාව කඳවුරු දෙකට අරගෙන ගියා. ඉරණවිල ඇමරිකන් හඬ හදන්න උත්සාහ කරා. ත්‍රිකුණාමල වරාය දෙන්න හැදුවා මේ ඇමරිකාවට. මොකද උනේ? ඉන්දියාව පරිප්පු දාලා බලහත්කාරයෙන් ඉන්දු ලංකාව ගිවිසුම් අත්සන් කරලා ඉන්දියානු හමුදාවත් එව්වා. අදත් අපි ඒගොල්ලන්ට වැටලා තියෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? පහුගිය 2008න් පස්සේදී මේ ආණ්ඩුව චීන උගුලට අපි අදගෙන ගියා වේගයෙන්. ඒකත් එක්ක මේ බැලන්ස් එක බිඳුණා. අද මේ ඉන්දියාව ඇමරිකාව මැදිහත් වීමට මේ සියල්ල අපි මේ අවුල් ජාලාවක් හදාගෙන තියෙන්නේ අපිට හරියම විදේශ ප්‍රතිපත්තියක් නැති නිසා. අපි මේ ලෝකයේ තියෙන බල දේශපාලන තීරු ගන්නට උන. මේ පැත්තේ චීනය ඉන්නවා, අර පැත්තේ ඉන්දියාව ඉන්නවා, ජපානය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඉන්දියාවට සහයෝගය දක්වනවා. යුරෝපා සංඝය වෙනම කඳවුරක් හැටියට යම්කිසි ආකාරයක ආර්ථික ශක්තියක් උන් නැගී හිටිනවා, ඒක ඉන්නවා. එහෙම තියෙනකොට අද රුසියාව වෙනම ඉන්නවා. ඒතර මෙන්න මේ බල කේන්ද්‍ර කීපයක් ගොඩනැගිලා තියෙනවානේ. මේ තත්වයේ වාසිය අපි අත්පත් කරගන්නට ඕන. ලෝකයේ දෙකට බෙදලා තියෙනවට වඩා මෙහෙම බල කේන්ද්‍ර කීපයක් තියෙන එකේ වාසිය අපි අත්පත් කරගෙන අපි කිසිම රටකට නේද? ඒ කියන්නේ අපි කිසිම කඳවුරකට පක්ෂග්‍රාහී විය යුතු නැහැ. නමුත් ඒකේ අදහස් වෙන්නේ නැහැ ලෝක රටවල් එක්ක අපි තරහ වෙනවා කියලා. ඒ සියලු රටවල් එක්ක අපේ ස්වාධීනත්වය තබා ගනිමින් යන ගමනකට අවතීර්ණ විය යුතුයි. ඒකේ විදේශ ප්‍රතිපත්තිය හරි වැදගත්. ඉතින් ඒ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් අපි යම්කිසි ආකාරයකට ආර්ථික ස්ථාවරත්වයත් ක්‍රමානුකූලව අත්පත් කර ගන්න ඕනේ. මේ දෙක එකට බැඳිලා තියෙන්නේ නේද? ඒ කියන්නේ ආර්ථිකය සම්පූර්ණයෙන් හදාගෙන විදේශ ප්‍රතිපත්තියක් හදනවා කියලා එකවත් විදේශ ප්‍රතිපත්තිය හදාගෙන ආර්ථිකය හදනවා කියලා එකක්වත් නැහැ. නමුත් මේ දෙක එකට බැඳිලා අපි ක්‍රමානුකූලව මේ උගුලෙන් ගොඩ එන මාවතකට තමයි ප්‍රවේශ වෙන්නට ඕනේ. ඔබ ඔය මුලදී මතක් කරපු නොබැඳි ප්‍රතිපත්තිය අනුව අපේ විදේශ ප්‍රතිපත්තිය හැදිලා තිබ්බ ලෝකය නෙමෙයි අද තියෙන්නේ. එතකොට ඔබම කියනවා විවිධ පාර්ශවවලට වැඩි නැඹුරුවක් බරතැබීමක් කරලා තියෙන රටක් බවට අපේ රට පත් වෙලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා අපේ තියෙන මේ ලෝකේ තියෙන මේ භූදේශපාලනය ඊළඟට භූ
භූගෝලීය පිහිටීම අපේ රටේ මේ සියල්ල අපේ රටේ තියෙන සම්පත් මේ සියල්ල සැලකුවට පස්සේ ඔය කියන මේ බල කේන්ද්‍රයන් අතරේ විවිධාකාරයේ ගැටුම් ඇති වෙලා දැන් මේ වෙනකොට රුසියාවට එරෙහිව එක පැත්තකින් සටන් ප්‍රකාශ කරමින් තිබෙනවා. චීනය ඉන්දියාව අනිත් පැත්තෙන් නැගිටිනවා. මේ සියල්ලත් එක්ක ඔය කියන ඒවා කතා බවට පත් වෙන්න බැරිද කියන එක පිළිබඳව අදහසකුත් වෙනවානේ. ඕවා කරන්න පුළුවන් ලෝකයක් දාද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ලෝකේ ඉරක් ගහලා දෙකට බෙදුනට පස්සේදී හැසිරෙන විදිහට වඩා බල කේන්ද්‍ර කීපයක් ඇති වුණාට පස්සේදී අපිට හැසිරෙන්න පුළුවන් අවකාශය යම් කිසි ආකාරයක ඊට සාපේක්ෂව පහසුයි කියන එක තමයි අපේ අදහස. මොකද දැන් ඇවිල්ලා මේ තනි බල කේන්ද්‍රයක් නැති එකම තමයි හොඳ. හරිද? මේ වෙලාවේ දැන් මේ අපේ මේ භූදේශපාලන පිහිටීමේ ප්‍රයෝජන ගන්නට ලෝක බලවතුන්ට දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි පිළිගන්න එපයි. හැබැයි මේ අය අපේ රටට මෑත කාලේ අපි හිතමු පහුගිය අවුරුදු 12 13 අතර කාලෙදී බලහත්කාරයෙන් හමුදාවක් එවලා නේද ආක්‍රමණයක් කරලා මේ රට මේව අත්පත් කරගත්තද? හම්බන්තොට වරාය චීන අත්පත් කරගත්තේ කොහොමද? චීන හමුදාය වල නෙමෙයි. දැන් ත්‍රිකුණාමල වරාය ළඟ තියෙන තෙල් ටැංකි සංකීර්ණය තෙල් ටැංකි 16ක් එතන තියෙන සහිත භූමිය අවුරුදු 50කට ඉන්දියාව අත්පත් කරගන්නේ ඉන්දියන් හමුදාය වලද? නෑ. එතකොට මේ අපේ රටේ ආණ්ඩුව විසින් මේ රට වට්ටපු තැන මේ රටවල් මත ණය ගැනීමට දිගින් දිගටම ගමන් කිරීම ඒ ණය වලින් ප්‍රතිඵලදායක ව්‍යාපෘති නොකිරීම මේක ඇතුළේ තමයි රට හිර කරලා තියෙන්නේ. හරිද? අන්න එතකොට තමයි ණය ගෙවා ගන්න බැරි වෙනකොට ඊළඟ පියවර හැටියට ඒ රටවල් වලින් ඉල්ලනවා රයිට් අපට එහෙමනම් දෙන්න අපේ භූදේශපාලන පිහිටීමේ වැදගත් ස්ථාන ටිකක් ඕන නම් කරනවා. මට පොඩි අවස්ථාවක් දෙන්න. ඕක හොඳ තැනක් ඔබ අරගෙන ආපු මට උමනා කරා ඔබගෙන් ඒ කාරණාව මතුවෙනවා නම් හොඳයි කියලා. මොකද අපි කතා කරනවා දැනටමත් විකුණලා අත්පත් කරගෙන කියලා. හැබැයි ආණ්ඩුවක් මේ ආණ්ඩුව පමණක් නෙවෙයි කිසිම ආණ්ඩුවක් මෑත කාලිනව මේවා ඒ ආකාරයෙන් පිළිගත්තේ නැහැ. යම් මොහොතක අපට බැරි වුණොත් තමයි අපි දකිනවා ලෝකෙ දැන් එවැනි උදාහරණ මේ ණය ගෙවා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ මේ ආදි වශයෙන්. එහෙම තත්වයකට නොයා අපට කටයුතු කරන්න පුළුවන් නම් රටේ ආර්ථිකය අපිට හදා ගන්න පුළුවන් නම් විවිධ ගිවිසුම් ගතව තිබෙන බැඳීම් ඒ කාලවල නිමා වෙන කාලයක් එනකොට අපට මේ ආණ්ඩු කියන්නේ එහෙමනේ සංවර්ධන එකතු වෙලා කරන සංවර්ධනයක් මේ කරන්නේ. සහ මම ඒකටම පුංචි එක්කාසුවක් කරන්න ඔබට මේ කාරණාව අපි වැඩි දුර යන්න අවශ්‍ය නැහැ තව. තව අදහසක් තියෙනවා ජනතාව අතරම ලෝකයේ මීළඟ බලවතා මම හිතනවා ඔබත් පිළිගනි චීනයේ වැනි බලවත් තැනකට එමින් තිබෙනවා ඇවිත් තිබෙනවා. එහෙම බලවතෙක් එක්ක ගමන් කිරීමේ වරද මොකක්ද කියන එක පිළිබඳව ඔබ හිතනවාද අපි චීනයත් එක්ක ගමන් කරන ගත්තට පස්සේ ඉන්දියාව නිකන් ඉදී කියලා? දැන් චීනයේ බලවතෙක් වෙනකොට මේ පැත්තෙන් ඉන්දියාවත් ආර්ථික බලවතෙක් කරේ නැගී හිටිනවා. උන්ට යුද්ධ දේශපාලන බලයක් තියෙනවා. අපි ළඟම තියෙන රට ඉන්දියාව. ඒතර ඉන්දියාව අපි චීන පැත්තෙන් නඹුරු වෙනකොට නිකන් ඉදී කියලා ඔබ හිතන්න එපා. මේ අපේ LTT ඇතුළු උතුරේ සන්නද්ධ කණ්ඩායම් වලට ආයුධ දෙන්න, පුහුණුව දෙන්න, ආරක්ෂාව දෙන්න ඉන්දියාව බලහත්කාරයෙන් කැඳවගත්ත වෙලාවක. මේ රටේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා. මතක තියාගන්න ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න තමයි. හරිද? ඒ ආණ්ඩුව දුර්වල කරලා මේ රටේ පාලනයට මැදිහත් වෙන්න තමයි උතුරේ තරුණයන් අරගෙන ගිහලා දකුණු ඉන්දියාව පුහුණුව ලබා දුන්නේ ආරක්ෂා ලබා දුන්නේ මුදල් ලබා දුන්නේ. ඊළඟට දැන් ඔබ කියන කතාව මෙහෙම ගන්නකො දැන් ඔය සමහර කියන්න හදනවානේ මේ අපිට මේ නැතුව බෑ යන්න ඉස්සරහට. දැන් බලන්න අපි උගුලකට දාන හැටි කොළඹ වරායේ දකුණු ජැටිය මීටර් 18ක් ගැඹුරුයි. 2012 තමයි මේක හැදුවේ. අවුරුදු 35කට හදලා ඔපරේට් කරලා අපිට දෙන්න තමයි ගිවිසුම තියෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? කොළඹ වරායට සාමාන්‍යයෙන් එනවා අවුරුද්දකට කන්ටේනර් ලක්ෂ 72ක් බානවා පටවනවා. ඒ නිසා අපි ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම වල කොළඹ වරාය ඉන්නේ 23 වෙනි තැන. අපිට වඩා උඩින් පළවෙනි 22 ඉන්දියාව එක වරායක්වත් නැහැ. කොළඹ වගේ ලොකු වරායන් 200ක් තියෙනවා ඉන්දියාවේ. හැබැයි එක වරායක්වත් අපිට උඩින් නැහැ. හරිද? එහෙම තියෙද්දි ඔබ දන්නවද අද වෙනකොට කොළඹ වරායට එන කන්ටේනර් වලින් 45ක් විතර බාන්නේ පටවන්නේ දකුණු ජැටියේ CICT සමාගමට අයිති. තව ටික දවසකින් අවුරුදු 2ක් විතර යනකොට ඉන්දියාවේ අදානි සමාගම මීටර් 20ක් ගැඹුරු ජැටියක් හදන ඔතන. ඒතර කොළඹ වරාය කියලා එකක් අපිට තියෙනවා.
ලොකු ජැටි දෙකම අයිති අපිට නෙවෙයි. අපිට යන්ත බින්ක පංගුවක් හම්බ වෙනවා. අපේ පොඩි ජැටියක් තමයි තාම තියෙන ජයබහලු පර්යන්තේ. ඒකට එන්නේ නිකන් ඔය මේ බෝට් වගේ නැව තමයි දැන් එන්නේ. හරිද? නැගිටින පර්යන්තයත් ඉතාම මන්දගාමීව තමයි යන්නේ. ඒ කියන්නේ අපිට මේ ඩොලර් උපයා ගැනීමට අවශ්‍යතාවයට සාපේක්ෂව නැගිටින පර්යන්තය යන්නේ නැහැ. නැගෙනහිර පර්යන්තයේ පවර ගන්න ගැසට් නිවේදනය ගාලා අවුරුද්දක් ගියා. මතකද? අවුරුද්දක් ගියා එතනින් එහාට සංවර්ධන කටයුතු ආරම්භ කරන්න. එතකොට දැන් කවුරු හරි හිතනවා නම් මේවා දෙන්නේ අවුරුදු 35කට තමයි කියලා. ඇයි එහෙනම් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා පහුගිය අගෝස්තු මාසේ මෙරට ලොක්ඩවුන් කළා තියෙද්දි අර දකුණු ජැටිය ළඟ ඒ ආසන්නෙම තියෙන තව අක්කර 13ක් අර චීන සමාගමටම තව අවුරුදු 35කට දෙනවා වරාය මෙහෙයුම් මා සේවා මධ්‍යස්ථානයක් හදන්න. බාන්නකෝ දෙක ගැට ගහලා තියෙන හැටි. එතකොට ජැටිය කාලේ අවසන් වුණත් ඒ ළඟ ඉඩමේ හදන වරාය හා මෙහෙයුම් සේවා මධ්‍යස්ථානයේ කාලය අවුරුදු 35කින් අවසන් වෙන්නේ නැහැ. හරි මට කෙටියෙන් කියන්න මෙහෙම දැන් ওই වගේ කාරණා එකක් නෙමෙයි කීපයක් වුණත් පෙන්වා දෙන්න පුළුවන්. මේ සියල්ල සිද්ධ වෙමින් තිබෙන්නේ ඒ සඳහා දේශීයව අපිට මැදිහත් වීමේ හැකියාව, දැනුම, තාක්ෂණය, මුදල් යොදවීම, ප්‍රාග්ධන හැකියාව මේ සියල්ල තිබියදීද කියලා මට පැහැදිලිව කියන්න. දැන් හම්බන්තොට වරායට අපි කොච්චර ණය ගත්තද? ඩොලර් මිලියන 1100යි. හරිද? එතකොට ඒ ඩොලර් මිලියන 1100ක් අපිට ණය ගන්න පුළුවන් නම් ඇයි ඩොලර් මිලියන 500ක් දාලා කොළඹ වරාය ජැටිය හදන්න බැරි? අපිට ණය ප්‍රශ්න හරි ප්‍රාග්ධනයේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රාග්ධනයේ ප්‍රශ්නේදී හම්බන්තොට වරායට ඩොලර් මිලියන 1100ක් ණය ගන්න පුළුවන් අපි ඇයි ඩොලර් මිලියන 500ක් වියදම් කරලා මෙච්චර හොඳ නැව් එන්න පුළුවන්, ඒ කියන්නේ කන්ටේනර් වැඩිපුර ප්‍රමාණයක් බාන්න පුළුවන් ජැටියක් කොළඹ වරාය හැදුවේ නැත්තේ? ඒ කියන්නේ මේවා මේ ප්‍රාග්ධනය මතම තීන්දුව වෙන දේවල් නෙමෙයි. හරිද? ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි සංකීර්ණය. තෙල් ටැංකි ටිකක් රිපෙයාර් කරන්න අපිට අපේ මේ තෙල් සංස්ථාව ඉංජිනේරුවන් ඇස්ටිමේන්තුවක් හැදුවා 2017 ඩොලර් මිලියන 10යි යන්නේ. ඒ ඩොලර් මිලියන 10 ගිහිල්ලා අපි මේක රිපෙයාර් කරා නම් අඩුතරමේ මතක තියාගන්න අවුරුද්දකට රුපියල් බිලියනයක හරිද? නැත්නම් කෝටි 100ක් අපිට ඉතුරු කරගන්න පුළුවන් තෙල් සංස්ථාවට නැගෙනහිර සහ ඌව පැත්තට තෙල් සපයලා සේල් සපයන දැන් අපි බෞසර වලින් යවනවානේ. ඒ වෙනුවට මෙහෙ ඉඳලා තෙල් දෙන්න පුළුවන්. ඒක කරේ නෑ. ඩොලර් මිලියන 10ක්. එච්චර දෙයක් නෙමෙයි ආණ්ඩුව. ඔබ කියන්නේ මේ සමස්තය නවීකරණ බැලුතඩියක් කිරීම? අපි මෙතනින් තෙල් ටැංකි ප්‍රමාණයක් අපිට කොච්චරද? ඒ වෙලාවේ ඒ අය ගණන් හැදුවේ තෙල් ටැංකි 16ක්. 16ක් හරිද? හැබැයි කරේ නෑ. ඩොලර් මිලියන 10යි. එතකොට මම කියන්නේ මේක අපි තේරුම් ගන්න නරකයි. දැන් අපේ රටේ මේ වරාය නැත්තම් තෙල් වගේ දේවල් වලට ඉන්දියාව හෝ චීනය මැදිහත් වෙන්නේ ආර්ථික වුමනා මතම නෙවෙයි. ඔවුන්ට තියෙනවා යම් භූදේශපාලන අවශ්‍යතාවයක් සහ සැකයක්. ඇත්තටම ඔය ත්‍රිකුණාමල වරාය ඉන්දියාව ඔච්චර ඔය තමන්ගේ අතේ තියාගෙන උත්සාහ කරනවා මම ඔබ කියන්නේ ටිකක් දිග කතාවක් වගේ අපි වෙලාව අරගෙන කියමු. අපි තවත් කාරණාවක් තියෙනවා ඒ ගැනත් කතා කරමු කෙටියෙන් හෝ විරාමයකට ගෙහිමු. අපි නැවත සාකච්ඡාව පිළිසඳර ආරම්භ කරමු. ජාතික ජනබලවේගයේ විධායක සභික ජවිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්ක අවසාන වශයෙන් කතා කරගෙන ආපු කාරණා වැඩි වෙලා මම නොගෙන නැවත ඔබට අවස්ථාව දෙන්නම්. මේක ආර්ථික ප්‍රශ්නයක්ම නෙවෙයි, මේ තුල තව කරුණු තියෙනවා. මොනවද ඔබ කියන්නේ? ප්‍රගීත් මෙහෙමයි කෙටියෙන් කිව්වොත් ඉන්දියාව චීනය කියන ආර්ථික බලවතුන්ට බරපතල සැකයක් තියෙනවා ලංකාව කියන භූමිය සහ අපේ මුහුදු සීමාව, අපේ වරායන්, අපේ ගුවන් සීමාව ඔවුන්ගේ සතුරා විසින් ඔවුන්ට එරෙහිව පාවිච්චි කරයි කියලා. උදාහරණයක් හැටියට ඉන්දියාවට සැකයක් තියෙනවා චීනය අපේ මේ භූමිය ඉන්දියාවට එරෙහිව පාවිච්චි කරයි කියලා චීනය විසින්. ඒ වගේම අනිත් පැත්තට. ඒ නිසා මෙන්න මේක අපි බේරන්න ඕන. මේ රටවලට අපි සහතිකයක් දෙන්න ඕන. ඔබගේ සතුරාට ඔවුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්න අපේ භූමිය, අපේ වරාය, අපේ ගුවන්, අපේ ජල තීරය අපිට දෙන්නේ නැහැ කියන එක. ඕක අතිශය වැදගත්. ඔය ඔතන අපි ස්ථාවරව හිටගන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ඕන මේක වෙන කාටවත් දෙන එක වළක්වන්න. හම්බන්තොට වරාය චීනයට ඕනකම තියෙන්නේ ඒ දකුණු තීරයේ වෙන වරායක් වෙන කෙනෙක් හදන එක වළක්වන්න. මොකද හැම ගිවිසුමකම ඒගොල්ලෝ දාගන්නවා දෙපැත්තේ කිලෝමීටර් ගාණක් යනකම් වෙන කිසිවෙකුට වරාය ආශ්‍රිත ක්‍රියාකාරකමක් කරන්න බෑ කියලා. හරිද? කොළඹ වරාය එක ජැටියක් චීනටයි ඕන වෙනකොට අනිත් ජැටි ඉන්දියාවට ඕන වෙන්නේ ඔන්න ඔය කියන සැකේ නිසා. ඇත්ත සැකේ කියලා කියන්නේ ඒක ගත්තොත් යම් යථාර්ථයක්නේ. ලෝක රටවල එහෙම පාවිච්චි වෙනවානේ. අපි රටක් හැටියට ඒ සහතිකය දෙන්න ඕනේ මේ රටවලට. හොඳයි. අපි අවසන් කරමු මේ කාරණාව.
ඔබ කියන හැටියට අවසාන වශයෙන් ගත්තාම දැන් බොහෝමයක් මර්මස්ථාන ලෙස සලකන්න පුළුවන් ඒවා අපි මේ ඉන්දියාව වේවා චීනය වේවා ඇමරිකාව වේවා බලවතුන්ට අපි ඔබ කියන හැටියටම විකුණලා හෝ පවරලා හෝ මොකක් හරි අපි එවැනි ගනුදෙනුවකට ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඒවා නැවත ගන්නවයි කියලා අපු හම්බන්තොට වරාය වගේ නැවත ගන්නවා කියලා අපු මේ ආණ්ඩුවත් ඒකම කරමින් ඉන්නවා කියලා ඊට වඩා කරමින් ඉන්නවා කියලා බරපතල ලෙස චෝදනාවකුත් නගනවා. ඒතර මේවා දීලා ඉවරයි නම් මේ ගනුදෙනු සිද්ධ වෙලා නම් මේ කියන හැටියට හඳුන්නෙත්ති මහත්තයා කියන ඊළඟ ඡන්දෙදී ආණ්ඩු බලය ගන්නවා ස්ථිරයි ජන බලවේගයේ ජවිපේ ඇවිල්ලා මේවා අපස්සට හරවන්න පුළුවන්ද කොහොමද එතකොට මේ අතරමැද කටයුතු කරගෙන යන්නේ අපිට ඒක විතරක් කියන්න අපි යම් දෙයක් කියන එකයි ඔය පෞගිය කාලේ රාජපක්ෂ කඳවුරයයි කියන එකයි එක තරාදි තියලා දාන්න එපා මොකද දන්නවද ඒගොල්ලෝ කියනකොට විකුණපු දේවල් ගන්නවා කියලා අඩුතරමේ මම හිටපු පාර්ලිමේන්තුවේ හම්බන්තොට වරාය විකිණීමට අදාළ බදු සහන දෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඔය කණ්ඩායමේ කවුරුවත් ඒකට විරුද්ධව ඡන්ද දෙන්නවත් හිටියේ නැහැ. හරිද? බොරු ගෝරියක් හදාගෙන පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. එහෙම තමයි ඒගොල්ලෝ හැසිරුනේ. ඒ නිසා ඒගොල්ලෝ මේවා ගන්න නෙමෙයි. මේවා ගන්න මෙහෙමයි. අපිට මේ රට දියුණු කිරීමේ අපේ සැලැස්මක් අනුව කටයුතු කරනකොට සහ ඒ සඳහා ප්‍රබල ජනවරමක් ලැබුණාම අපිට මේ රටවල් එක්ක යම්කිසි දුරකට මේවා සාකච්ඡා කරලා අපේ උමනාවන් වෙත ගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ කවුරුත් හිතන්න එපා බෑ කියලා. ඔබට මම උදාහරණයක් කියන්නම්. 1948 බ්‍රිතාන්‍ය මේ රට දාලා යනකොට ඕන් දාලා ගියේ නෑ බ්‍රිතාන්‍ය මේ ත්‍රිකුණාම නාවික හමුදා කඳවුර. ඕන් අපිට දුන්නේ නෑ තෙල් ටැංකි සංකීර්ණය. තෙල් ටැංකි සංකීර්ණයි නාවික හමුදා කඳවුරයි Taman යටතේ තියාගන්න බ්‍රිතාන්‍ය නාවික හමුදාව ගිවිසුමක් ගහලා තිබුණේ. හැබැයි ලෝක දේශපාලන තත්ත්ව වෙනස් වෙලා මේ රටේ ආණ්ඩු බලය වෙනස් වෙලා ආවට පස්සේදී 1959 ඉඳලා අපේ ආණ්ඩු සාකච්ඡා කරා බ්‍රිතාන්‍යයත් එක්ක මේවා පවර ගන්න. මොකද උනේ 1961 ඉඳන් 64 දක්වා වාර 3කදී ස්ටර්ලින් පවුන්ඩ් ලක්ෂ 2.5ක් ගෙවලා අපි ඒව පවර ගත්තා. හරිද? ඒ නිසා සමහර ඒවා ජනවරම විසින් රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම විසින් යලි අත්පත් කරගන්න පුළුවන්. සමහර විට ඒගොල්ලෝ වියදම් කරපු ප්‍රමාණයට ගෙවන්නත් වෙයි. අපි හිතනවා ගොඩක් දේවල් වල ඒ රටවල් කරපු මේ ඒ රටවල් ඒව ඉදි කරන්න යොදපු මුදල් දැනටමත් හම්බ කරගෙන තියෙන. ඉතින් අපි ඒවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් බේර ගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. අපි ඒ කියන්නේ විශ්වාස කරන්නේ මේ රටේ ජනතාව විසින් අප කෙරෙහි තබන විශ්වාසය. හොඳයි දැන් ඒ අතරේ ලොකු විශ්වාසයකින් ඔබේ පක්ෂය එහෙම නැත්නම් ජන බලවේගය නියෝජනය කරන නායකයන් ඊළඟ මැතිවරණ ඉලක්ක කරගෙන ඒවා නියත ජයග්‍රහණයකට යා හැකි බව ජනතාව ඒ පිළිබඳව සහතිකයක් පළ කරමින් නැති බව විශ්වාස කරමින් අදහස් දක්වනවා වගේ පේනවා. නමුත් මේ සියල්ල මැද දැන් ක්‍රමානුකූලව කොවිඩ් වසංගතය යම් පාලනයකට ඇවිල්ලා ආයි යම් වැඩිවීමක් තිබෙනවා. හැබැයි ආණ්ඩුව එන්නත් කරණය ක්‍රියාත්මක කරලා දැන් ජනතාවෙන් නැති එකයි ප්‍රශ්න වෙලා තියෙන ඒ කටයුතු කරගෙන යනවා. ඊළඟට අපනයන ආදායම් ඉහළ යනවා. ඊට පස්සේ සංචාරක කර්මාන්තය අලි වර්ධනය වෙමින් තිබෙනවා. ඊට පස්සේ පහුගිය කාලේ ඔබතුමන්ලත් කියන්නේ රටින් යන්න යනවා කොට දිනක් කියලා කියන නොවැම්බර් වාර්තාගත ලෙස විදේශ රැකියාව සඳහා ගිහිල්ලා තියෙනවා. එයාගේ ප්‍රේෂණ එනවා ඉදිරි කාලෙදී. ආණ්ඩුව ක්‍රමානුකූලව රටේ ආර්ථිකය හදාගෙන යනකොට ඔය කතා හීන බොඳ වෙලා යන්න බැරිද? ඉතින් ප්‍රගීත් මේ රට හැදෙනවා නම් ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් විදේශගත ප්‍රේෂණ එනවා නම් නේද? අපනයන ආදායම ඉහළ යනවා නම් මේ ඉතින් ජනතාව ආණ්ඩු මාරු කරන්න එක නැහැ නේ. ඒක තමයි. ඒ කියන්නේ අපි මේ හදන්න යන්නේ මේ ආණ්ඩුව එලවලා නේද? මේ අපි බලය අරගෙන ඒ සම්පත් අපි භුක්ති විඳින එකක් මේ නෙවෙයිනේ අපි කරන්න යන්නේ. අපි ආණ්ඩු බලයක් ඉල්ලන්නේ මේ රට වැටිලා තියෙනවා වටලා තියෙනවා ඒ රට එතනින් ගොඩ එන්න. ඉතින් ඔය ඔබ කියන හීනය ඔබට විතරක් නෙවෙයිනේ. ඔබේ අම්මා තාත්තටත් තිබ්බා. ඔබේ ආච්චි සීයාටත් තිබ්බා. අවුරුදු 73ක් දැන් මේ අවුරුදු 74ක් පෙබරවාරි 4 වෙනිදාට වෙලා නැහැනේ. මම කියන්නේ ඔය හීන වලට හොඳ උත්තරයක් හම්බුණා මේ ඊයේ පෙරේද දැම්මා ඔබේ නාලිකාවත් වාර්තා කරන්නේ නැති ලෝකේ ආහාර උද්දමනය පිළිබඳ වාර්තාවක් කවද දැක්කද? ඒක නිකන් අපේ රටත් අලුත් වචනයක්. ආහාර උද්දමනය. 2021 දෙසැම්බර් වෙනකොට අපි ඉන්නේ ලෝකේ නරකම රටවල් 12 අතරේ. අපිට උඩින් ඉන්නේ කවුද? ඉතියෝපියාව, හයිටිය, සිම්බාබ්වේ, මේ ආජන්ටිනාව වගේ රටවල්. අපි අවුරුදු 2500ක් නෙවෙයි අවුරුදු 5000ක් විතර කෘෂිකාර්මාන්ත කරපු රටක්. රට වගේ 8 ගුණයක් විශාල මහමුහුදක් තියෙන රටක්. ලංකාවේ ඕන තැනක පශු සම්පත් කරන්න පුළුවන් රටක්. එහෙම රටක ආහාර උද්දමනය ලෝකේ නරක රටවල් 12 අතරට එන එක කොවිඩ්ද ප්‍රශ්නේ? මම කියන්නේ කවුරු හරි හිතනවා නම් කොවිඩ් තමයි ප්‍රශ්නේ කියලා මෙන්න උත්තරයක් මෙන්න ඔප්පු කරන්න පුළුවන් දෙයක් කොවිඩ් නෙවෙයි ප්‍රශ්නේ.
අපේ රටේ අපි වගේ රටක මිනිස්සුන්ට මෙතරම් ආහාර මිල ඉහළ යන තැනකට ඇදවටලා තියෙන්නේ කොවිඩ් නිසා නෙවෙයි. හරිද? මේ බරපතල ආර්ථික ක්‍රමවේදයේ ප්‍රශ්න තේරුම් ගන්න මේක හොඳ උදාහරණයක්. ඊළඟට ඔබ කිව්වා විදේශගත වෙන ප්‍රමාණය වැඩි කියලා. පහුගිය මාස 6 ජූනි සිට දෙසැම්බර් දක්වා ඊට කලින් අවුරුද්දට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ රෙමිටන්ස් ලැබීම ඩොලර් මිලියන 2057කින් අඩු වෙලා. ඔව්. හරිද? එතකොට දැන් දෙසැම්බර් එවපු නැති කෙනා ජනවාරි වන්නේ පෙබරවාරි වන්නේ. ඒ කියන්නේ මෙතන තිබුණේ රැකියා අහිමි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයිනේ. 2021ට සාපේක්ෂව 20 කොවිඩ් වැඩි. 20 තමයි එතකොට මේකේ වැඩි බලපෑමක් රටවල එල්ල වුණේ. ඒ කාලෙත් මිනිස්සු සල්ලි එව්වා. ඊට වඩා 2021 එවන්න පටන් ගත්තා. 2021 ජනවාරි සිට මැයි දක්වා 20ට සාපේක්ෂව විදේශගත ප්‍රේෂණ වැඩි. නමුත් අපි අනුගමනය කරපු මේක වැරදි තැනක් තියෙනවා එතන. ඒ තැන විසින් මොකද කරන්නේ? බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් අපිට අහිමි කරලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි අපෙන් දැන් යවන අපනයන ආදායම ඔය කිව්වට ඒ අපනයනයෙන් රටට ගේන්න ඕන ඩොලර් ප්‍රමාණය බොහෝ අය ගේන්නේ නැහැ. ගේන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා හිර කරලා තියෙනවා. හරිද? ඒ නිසා ඔය ආර්ථිකයේ සුබවාදී බලාපොරොත්තු තබා ගන්න බැරි තරමටම ආර්ථිකය වටලා තියෙනවා. දැන් ආණ්ඩුව එල්ලෙන්න හදන සංචාරක ව්‍යාපාරය. කොවිඩ් කියලා කියන්නේ මැලේරියා වගේ එකක් නෙවෙයි. කෙටියෙන් පැහැදිලි කරන්න පිළිවස. ලංකාවට විතර බලපාප එකක් නෙවෙයි. එතකොට සංචාරක ව්‍යාපාරය අපේ රටේ ඕපන් වෙනකොට සංචාරක ශාස්ත්‍රයේ නිරත වෙන අයට යම් පොඩි සහනයක් හම්බ වෙනවා. හැබැයි මතක තියාගන්න එයින් ලැබෙන ආදායම නැත්නම් net profit එක ගත්තොත් එහෙම අපට එනවා වගේම ලෝකේ විවෘත වෙනකොට අපෙනුත් යනවා. හරිද? නිසා මේකේ බලන්න ඕනකම තියෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ලක්ෂ 24ක් ආවා 2018 ඒ ගාන ඇවිල්ලා අපිට ඩොලර් මිලියන 4500ක් එනවා කියන එක නෙවෙයි. එදා ඩොලර් මිලියන 4500ක් එනකොට ඩොලර් මිලියන 1500ක් 1600ක් ලංකාවෙන් ගියා. හරිද? නිසා දැන් අපිට තියෙන්නේ දැන් මේ රයිට් මේක කොවිඩ් තමයි ප්‍රශ්නේ. සංචාරක අඩු වෙච්ච නිසා තමයි ප්‍රශ්නේ. නැත්නම් විදේශගත ප්‍රේෂණ අඩු වීම නිසා තමයි ප්‍රශ්නේ කියලා නිකන් ප්‍රශ්නේ ලඝු කරන්න ගියොත් එහෙම මේකට උත්තරයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. කොවිඩ් ඇතුළෙත් ලෝක රටවල ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තියෙනවා. කොවිඩ් ඇතුළේ සංචාරක ව්‍යාපාර ඉස්සරහට ගිහිලා තියෙනවා. කොවිඩ් ඇතුළේ මේ ආහාර උද්දමනය නැතුව නේද ලෝකෙ මිනිස්සුන්ට අඩුවට කන දීප රටවල් තියෙනවා. නිසා මේක ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නේ ඇඩ්‍රස් කරන්න නැතුව මුකුත් කරන්න බෑ. මම කියන්නේ මෙහෙමයි. අපේ රට ගිලගෙන තියෙන මේ ආර්ථික දේහය අඩපණ කරලා තියෙන පැරලයිස් කරලා තියෙන ප්‍රධානතම දෙයක් තමයි ඉහළ මට්ටමේ සිදුවන දූෂණය හොරකම නාස්තිය. ඕකට ඇඩ්‍රස් කරන්න නැතුව අපි මොන ආර්ථික සැලසුම් ගෙනවත් වැඩක් නැහැ. අපිට කතා කරන්න තව කාරණාවක් මාතෘකාවක් ඉතිරි කරමින් අපි සමුගන්නට වෙනවා කාලය නිමා වීමත් එක්ක. වංචා දූෂණ ආක්‍රමිකතා ගැන කතා කරන්න ගියොත් එහෙම අපිට බොහෝ දේ තිබෙනවා. මේ හැමදාම පත්තරයක් ගත්තත් වාර්තාවක් ගත්තත් මොනවාම හරි ආයතනයක මොනවාම හරි දෙයක් මේක මේ කාලේ වගේම කාලයක් මුළුල්ලේ දකින්න ලැබිච්ච තත්ත්වයක්. අපි සුතුවන්ත වෙනවා ජාතික ජනබලවේගයේ විධායක සභික ජවිපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට මේ පිළිසඳරට අද එකතු වෙන පිළිබඳව අයිබෝන්. යලිත් හෙට මුණ ගැසෙමු. එතෙක් ඔබට සුවදායි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.